පින්වත්නි ජීවිතයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මීය උපකාරය ධර්මීය අනුග්‍රහය හැම කාලයකම ලැබෙන්නේ නැහැ. ඒක බොහොම කාලෙකින් ලැබෙන අවස්ථාවක්. අතීතයේට කල්ප ගානක් පිටිපස්සට හැරිලා බැලුවත් සංවට්ට විවට්ට කල්ප ගණන් පිටිපස්සට හැරිලා බැලුවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මීය උපකාරය අපට හැමදාමත් ලැබිලා නැහැ. අපට හැමදාමත් ලැබිලා නැති ඒ පිළිසරණ අද අපිට ලැබිලා. මේ මොහොතේ අපිට ලැබිලා. මේ මොහොතේ අපිට බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය ඇහෙනවා. අපේ කනට වැටෙනවා. ඒතකොට මේ වැටෙන ධර්මය අපිට කියනවා. අපේ හදවතට තට්ටු කර කර කියනවා මේක දුකයි. මේ දුකෙන් අත මිදින්නේ නැද්ද? මින්න දුකෙන් අත මිදෙන වැඩපිළිවෙල. මේ දුකෙන් අත මිදෙන වැඩපිළිවෙල කෙරෙහි අප්‍රමාදී වීම නෙමෙයිද වටින්නේ කිය මේ හිත අපිට නිතර නිතර කියනවා. ඒතකොට අපි දක්ෂ වෙන්න ඕන කොහොම හරි කමක් නැහැ. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ මග හැර ගන්න නැතුව ධර්මයේ තුලින් නැගී හිටින්න. ඒකට අදාළ විමුක්ති පරිපාචනීය ධර්ම බුදුරජාණන් වහන්සේ අපට වදාලා. සම්මා සති සමාධි සම්මා දිට්ඨිය ආදී ප්‍රබල පරිපාචනීය ධර්ම සමුදායක් ප්‍රතිපදාවක් හැටියට අපට වදාලා. එතකොට මේ අපිට පිළිසරණ තියෙන්නේ සෝතාපන්න වෙන ශ්‍රාවක භාවයක් තිබ්බොත්. සෝතාපන්න නොවිච්ච කිසි කෙනෙකුට පිළිසරණක් නැහැ. කියනවා තමයි තිසරණිය තුල හිටියොත් සුගතිය යනවා. සිල් රැක්කාම සුගතිය යනවා. ඒ ඔක්කොම ඇත්ත. නමුත් ස්ථාවර පිළිසරණ තියෙන්නේ සෝතාපන්න වෙච්ච කෙනාට. ඇත්තටම චුල්ල සෝතාපන්න ශ්‍රාවකයෙකුටවත් පිළිසරණක් නැහැ. කාංකා විතරණ විසුද්ධිය සම්පූර්ණ වෙනකොට චුල්ල සෝතාපන්නයි කියලා කියන්නේ. නමුත් ඒ බඳු චුල්ල සෝතාපන්න ශ්‍රාවකයෙකුටවත් පිළිසරණක් නැහැ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කළා සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න හිතාගෙන ඉන්න මිනිස්සෙක් කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න මාන බලන පුද්ගලයෙක් නිරන්තරයෙන් තමන්ගේ ජීවිතය තුළ චරණ ධර්ම දියුණු කරන්න ඕන කියලා. චරණ ධර්ම මොනවද චරණ ධර්ම? චරණ ධර්ම 15ක් තියෙනවා. ওই විද්‍යා චරණ කියන එකේ චරණ කියන කොටාසේ චරණ ධර්ම ගණනාවක් තියෙනවා. නමුත් මේ චරණ ධර්ම බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ වැඩිච්ච ගුණ ධර්ම පවා අපි උන්වහන්සේට තරම් කිසිම ආයුරකින් අපිට ඒව දිනු කරන්න බෑ. හැබැයි විමුක්තියට අදාළ පරිමාවකට අපිට ඒක දිනු කරගන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ අපිට එහෙම වදාලා. බුදුරජාණන් වහන්සේගේ විදර්ශනා දැක්මේ සීමාවක් නැහැ. නමුත් අපිට පුළුවන් ඊතරම් දිනු එකක් නෙමෙයි. අපිට කොහොමත් ඒක බෑ කරගන්න. නමුත් අපිට පුළුවන් විදර්ශනාවට නිවනට අදාළ ප්‍රමාණයට දිනු කරගන්න. ඒ ප්‍රමාණයෙන් අපිට ඒ ගුණධර්ම දිනු කරන්න පුළුවන්. පින්වත්නි මේ චරණ ධර්ම දියුණු කරගෙන යනකොට තමයි ඒ ශ්‍රාවකයාට සම්පූර්ණයෙන්ම හිත විසංකාරගත කරගන්න අවස්ථාව ලැබෙන්නේ. මොනවද චරණ ධර්ම? චරණ ධර්ම 15ක් තියෙනවා. මේවා හැම බුද්ධ ශ්‍රාවකෙක්ම ළඟා කරගත යුතුයි. නැත්තම් නිවන කියන අදහස ඕනේ නැහැ ඔළුවට. ඒ ඔළුවට ගත්තට වැඩක් නැහැ නේ නිවන කියලා එකක් අපේක්ෂා කළාට එයාගේ චර්යාත්මක වෙයිට අදාළ පටිපාටියක් නැත්තම් වැඩක් නැහැ නේ. ඒකේ පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ ප්‍රාතිමෝක්ෂය. මේක සීලයට සම්බන්ධයි.
ප්‍රාතිමෝක්ෂයේ තියෙන්න ඕන. ඒතර ප්‍රාතිමෝක්ෂය කියන කාරණය පැවිදි පාර්ශවයට සම්බන්ධ එකක්. ඒක ගිහියන්ට සම්බන්ධ එකක් නෙමෙයි. ඒක පැවිද්දන්ටයි සම්බන්ධ. ප්‍රාතිමෝක්ෂය. නමුත් ගිහියෙකුට සීලය පැත්තෙන් දෙවෙනි අංගයේ විදියට බුදුරජාණන් වහන්සේ වදාලා ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවරය එහෙමත් නැත්නම් ඉන්ද්‍රිය සංවරයත් සීලයට සම්බන්ධයි. සීලයට සම්බන්ධ බොහොම වැදගත් අංගයක් ඉන්ද්‍රිය සංවරය කියන්නේ. ඉන්ද්‍රිය සංවරය නැති කෙනෙක් කවදාවත් නිවන කරා පැමිණෙන්නේ නැහැ. දැන් පන්සිල් රැකගෙන ඉන්න කෙනෙකුට නිවන කියන එක මූලික පදනමට අයිති පංචශීලයේ තුලින් සාක්ෂාත් කරගන්න බෑ. එතකොට මේ සීලයේ තියෙන මේ පංචශීලය කිසිම ආයුරකින් නිවන් දකින්න ශ්‍රාවකයෙකුට ප්‍රාමාණික සාධකයක් නෙමෙයි. ඒ කියන්නේ පන්සිල් නරකයි කියලාද මේ කියන්නේ? පන්සිල් මදි කියලායි මේ කියන්නේ. පංචශීලයේ පමණක් මදි ඒ ජීවිතේට. ඒ පන්සිල් රකින්න ගමන් ඒ බුද්ධ ශ්‍රාවකයාට තියෙන්න ඕන ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයක් කියන්නේ ඒ කියන්නේ මේ ඇස කන නාසය දිවකය කියන මේ පංචේන්ද්‍රයන් ඔස්සේ අපි නිරන්තරයෙන් ලෝකයට බහිනවා. ලෝකයට බැහැලා ලෝකෙන් හොයනවා ඒවා. ලෝකෙන් ඒවා හොයනවා. ලෝකයෙන් ඒවා හොයද්දී ලෝකයෙන් ඒවා හොයනකොට ඒ හොයන පුද්ගලයාට පින්වත්නි ඇසට රූප හම්බ වෙනවා. කනට ශබ්ද හම්බ වෙනවා. නාසයට ගඳ සුවඳ මුණ ගැහෙනවා. දිවට රස මුණ ගැහෙනවා. කයට පහස මුණ ගැහෙනවා. ඒවා මුණ ගැහෙනකොට පින්වත්නි ඒ ඇහෙට හම්බ වෙන රූපයෙන් සාමාන්‍ය ලෝකයා මුසපත් වෙනවා. ඊට පස්සේ ඇහැට රූපයක් දැක්කට පස්සේ ඒ රූපය ඔස්සේම අපේ හිත යනවා. ඒ රූපය ඔස්සේම අපේ හිත යනකොට ඒ රූපය ඔස්සේ අපේ හිත දුවනකොට පින්වත්නි ඒ රූපය මුල් කරගෙන අපි නිමිති ගන්නවා. නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි හෝති. නිමිත්තක් හරි අනුනිමිත්තක් හරි අපි අරගන්නවා. ඊට පස්සේ ඒ ඇහැට දැක්ක රූපේ මුල් කරගෙනම අපි එක්ක මනාප වෙනවා එක්ක අමනාප වෙනවා. ඊට පස්සේ මනාප වුණාට පස්සේ මනාප බවට අනුව අපිට ප්‍රපංච ලෝකයක් හැදෙනවා. ඕක තමයි ඇත්තටම වෙන්නේ. අමනාප වුණොත් අමනාප වීමට අදාළ ප්‍රපංචකරණයක් සිද්ධ වෙනවා. රූපේ දැක්කට පස්සේ රූපය දැකීම පදනම් කරගෙන පස්සපච්චය වේදනා ස්පර්ශ වෙච්ච නිසා යා විඳිනවා රූපය. යං වේදේති තං සංජානාති විඳින රූප අඳුන ගන්නවා. සංජානාති සංජානනය කරනවා අඳුන ගන්නවා. සංජානනය කරනකොට ඒ සංජානනය කරන කාරණේ මුල් කරගෙන සංජානාති තං විතක්කේති. එයා හිතින් විතර්ක කරනවා. විතර්ක කරනකොට යං විතක්කේති තම් පපංචේති. විතර්ක කරනකොට යා තණ්හා මාන දිට්ඨි වශයෙන් ඇහැට දකින්න රූපය අල්ලනවා. ඔන්න ඔය ඇහෙන් රූප දකින්නකොට පින්වත්නි දකින්න රූපයේ කෙරෙහි මනාප බවක් හෝ අමනාප බවක් හෝ හදාගන්නේ නැතුව ඇලීමක් හෝ ගැටීමක් හෝ හදාගන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා ඇස සංවරයි කියලා. ඇස සංවරයි. ඒ බඳු ඇස සංවර කරගත්ත ශ්‍රාවකයෙකුටයි ධර්මයේ උදව් වෙන්නේ. මොකද මේ ඉන්ද්‍රිය සංවරය අවබෝධය කරා යන්න බැරි වුණත් එයාව සුගතියට ගෙනියන්න උදව් වෙන දෙයක්.
මේ ඉන්ද්‍රිය සංවර සීලය මම නම් කියන්නේ හැම ගිහියෙක්ම අදිෂ්ඨාන කරගෙන හිටියොත් එයාට රූප බලන්න නැතුව ඉඳ හිතෙන්නේ නැහැ. එයා රූප බලනවා. ලස්සන රූපය දකිනවා. එතකොට ලස්සනයි කියලාත් කියනවා. අවලස්සන රූප දකිනවා නම් ඒක ලස්සන නෑ කියලාත් කියවෙන්න පුළුවන් එයාගේ අතින්. හැබැයි විශේෂම දේ තමයි එයාට ලස්සන රූපේ කැලීමක් නෑ. අවලස්සන රූපේ එයාට ගැටීමක් නෑ. ඇලීමක් හෝ ගැටීමක් නෑ. අන්න ඒ විදියට රූප දැක්කහම දැක්ක රූපය අතහැරලා දාන්න පුළුවන් මට්ටමක් නම් තියෙන්නේ. අන්න ඒ මට්ටම එන්නේ ඉන්ද්‍රිය සංවරය අදිෂ්ඨානය කරපු මිනිහෙකුට, නැති කෙනෙකුට එන්නේ නැහැ. එහෙනම් ඒකයි මම ඔබට කිව්වේ මේකට පංචශීලයේ පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ කියලා. පංචශීලයේ පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ කියලා මම ඔබට කිව්වේ ඒකයි. එතකොට මේ පංචශීලයේ විතරක් මේකේ ප්‍රමාණවත් නැති බව අපි තේරුම් ගන්න ඕන. එතකොට මේ කාරණා නැතුව යම් කෙනෙක් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරනවා නම් දියුණු වෙන්නේ නැහැ. ඒකයි අද වෙලා තියෙන්නේ. මේ සීලේ සම්බන්ධ චරණ ධර්ම මිනිසුන්ගේ ජීවිතේ නැහෙනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට වදාලා දැන් අපි දියුණු කරන්න ඕන ප්‍රතිපදාවක් විදියට දුක ඉවර කරගන්න 37ක් තියෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා අපි ඒවට කියන්නේ. ඒතර මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම යම් ශ්‍රාවකෙක් දියුණු කළොත් ඒ දියුණු කරන ශ්‍රාවකයා තුල ඒකාන්ත වශයෙන් පින්වත්නි හිතේ දියුණුවක් නැගී හිටීමක් ඇති වෙනවා. එතකොට එයාගේ ජීවිතය රාග ද්වේෂ මොහ වලින් මුදාගත්තට පස්සේ ඒ මුදාගත්ත හිතක් තුල තමයි මේ බෝධිපාක්ෂික ධර්ම හොඳට වැඩෙන්නේ. අර සීලේ ප්‍රාතිමෝක්ෂයේ විසින් ඉන්ද්‍රිය සංවර සීලයේ විසින් Tamanගේ හිත රාගයට එන්න නොදී, ද්වේෂයට එන්න නොදී, මෝහයට එන්න නොදී පරිස්සම් කරනවා. දැන් අපිට මේක පුහුණු කරලා නැති වුණොත් එහෙම හැමදාම පන්සලේ හිටිය මිනිහෙක් වුණත්, මාස්පතා සිල් ගත්ත මිනිහෙක් වුණත් මේක ජීවිතේ පුහුණු කරලා නැත්නම් අසරණ වෙලා යනවා. ඔකට බොහොම ලස්සන සිද්ධියක් තියෙනවා අනාථ පිණ්ඩිකෝ වාද සූත්‍රයේ. අනේ පිඬු සිටුවරයා හොඳටම ලෙඩ වුණා. අනේ පිඬු සිටුවරයා හොඳටම ලෙඩ වුණාට පස්සේ දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට දැන් මෙයාට යන්න බෑ. ප්‍රධාන ආරාම පූජා කරපු මිනිස්සයා. දැන් ආරාමෙට යන්න බෑ. ඒ නිසා ගෙදර වැඩ කරන මිනිස්සෙකුට එන්න කිව්වා. එයාට කිව්වා ඔයා ගිහින් මගේ වචනයෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න. මගේ වචනයෙන් වන්දනා කරන්න. මගේ වචනයෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට මතක් කරන්න අනේ පිඬු සිටුවරයා ලෙඩ වෙලා. ඔබ වහන්සේ දකින්න දෙන්න විදියක් නැහැ. ඔබ වහන්සේ දැකලා ධර්මයක් දියුණු කරගන්න, ධර්මයක් අහන්න, බණපදයක් අහන්න ඉන්න විදියක් නැහැ. හොඳටම ලෙඩ වෙලා කියලා කියන්න. කියලා ඔබ මගේ වචනයෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න. මගේ වචනයෙන් වන්දනා කරන්න. මගේ වචනයෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට මතක් කරන්න. කුමක්ද? මතක් කරන්න. භාග්‍යවතුන් වහන්සේට දෙවනුවද තෙවනුවද මා වන්දනා කරන බව. ඊට පස්සේ ඔබ කෙලින්ම යන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට. සාරිපුත්තයන් වහන්සේ ළඟටත් ගිහින් කියන්න අනේ පිඬු සිටුවරයා ලෙඩ වෙලා ස්වාමීනි. එයාට ඔබ වහන්සේ දකින්න දෙන්න බෑ. ඔබ වහන්සේ දැකලා දහම් කතාවක දෙන්න ඉන්න අමාරුයි. එයාට ඇවිදින්න බෑ. ලෙඩ ඇඳේ යන්න උඩ බලාගෙන ඉන්නවා. ස්වාමීනි මේ වන්දනා කරන්නේ අනේ පිඬු සිටුවරයා කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. පස්සේ
මේ බුද්ධ ශාසනයේ පළවෙනි ශ්‍රාවකයා වෙච්ච සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේට කියන්න ඔබ වහන්සේට වෙලාව තියෙනවා නම් පොඩ්ඩක් සිටුමාලිගාව පැත්තේ වඩින්න පුළුවන්ද කියලා අහන්න. ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ වැඩම කරන සේක්වා කියලා ඉල්ලා හිටින්න කිව්වා. දැන් මෙයා ගිහින් සාරිපුත්ත හාමුදුරුවන්ටත් ඒ විදිහටම වන්දනා කළා. බුදුරජාණන් වහන්සේට ප්‍රථමයෙන් වන්දනා කළා. හැබැයි බුදුරජාණන් වහන්සේට කිව්වද මේ සිටුවරයා ලෙඩ වෙලා පළවෙනි ආරාම පූජාවත් කළේ යානේ නිසා වඩින්න කියන්න කියලා කිව්වද? නෑ. අන්න ශාස්ත්‍රීය ගෞරවය. අද නම් කියන්නේ දැයි එන්න බැරි. අපි ඔච්චර කරලා තියෙනවා ඇයි පොඩ්ඩක් ඇවිල්ලා යන්න බැරිද? අපි තමයි ওই පන්සලට ගන්ටාරේ හැදුවේ, ධර්මශාලා ඉදි කරේ, ටයිල් ඇල්ලුවේ, එකී මෙකී නොකී කීයක් දේවල් අපි කරාද? කටිනි පිංකම්ම කීයක් කරාද? ඇයි පොඩ්ඩක් ඇවිල්ලා යන්න බැරිද? ඔහොම හිතන්නේ නැද්ද? ඒ මිනිසුන්ගේ දියුණු නෑ අද ධර්මයක්. ඒ ධර්මයක් දියුණු වෙලා නැති නිසා මිනිසු දන්නේ නෑ ඥානවන්ත විදියට කල්පනා කරන්නේ කොහොමද කියලා. අද මිනිස්සු දන්නේ නෑ ඒක. ඒ දන්නේ නැතිකම නිසාම මිනිස්සු අසරණයි. ඒතර මිනිසුන්ට මරණාසන්න මොහොතේ වුණත් උදව්වක් නෑ ධර්මයකින්. ජයට කටින පිංකම් කළා, ජයට දානි දුන්නා කියලා බොහොම හිස් මාන්නක්කාරකමක් විතරයි ඒ හිතේ තියෙන්නේ. ඊට වඩා වැඩි දෙයක් ඒ හිතේ නෑ. ඊට පස්සේ සාරිපුත්තාහාර වැඩියා. සාරිපුත්ත හාමුදුරුවොත් ආනන්ද හාමුදුරුවොත් කතා කරලා එවත් ආනන්දයන් වහන්සේ අපි පොඩ්ඩක් යමු මේ සිටුවරයා බලන්න මෙන්න මේ මිනිස්සයා ලෙඩ වෙලාලු කියලා ඔන්න ගියා. දැන් ලෙඩ වෙලා කියලා දැන් ආරාමයෙන් පිටත් වෙලා අනේ පිඬු සිටුවරයාගේ මාලිගාවට ගියා. මාලිගාවට ගිහින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආරාමයේ ඉඳලා මේ දෙනම ගියා. මේ දෙනම ඒ ආරාමයෙන් පිටත් වෙලා ගිහින් අර සිටුවරයා ඉන්න කිට්ටුවෙන් ආසනයක් හදලා වාඩිවෙනවා. මේ මනුස්සයා දැන් නැගිටින්නවත් බෑ ඇත්තටම. ඇහුවා කොහොමද ගෘහපතිය වේදනා එහෙම කොහොමද කමනීයං කච්චි ආපනීයං කච්චි යැපෙන්න පුළුවන්ද? දුක්ඛා වේදනා පටික්කමන්තිනෝ අභික්කමෝති. දුක් වේදනා අඩු වෙනවද වැඩි වෙනවද? පටික්කමෝසානම් පඤ්ඤායතිනෝ අභික්කමෝති. එන්න එන්න වැඩි වෙනවද කියලා ඇහුවා. ආනකොට මේ සිටුවරයා කියනවා සාරිපුත්තයන් වහන්සේ ඉවසන්න අමාරුයි. බලන්න ජීවිතය අන්සරණ වෙන විදිය ඉවසන්න අමාරුයි. යැපෙන්නත් අමාරුයි. යැපෙන්නත් බෑ. ඉවසන්නත් බෑ. බොහොම අමාරුවෙන් ස්වාමීනි වැඩ ඉන්නේ. එහෙම කියලා කිව්වා. බොහොම අමාරුවෙන් ඉන්නේ කියලා කිව්වා. එහෙම කියනකොට මේ දැන් බලන්න සාරිපුත්ත හාමුදුරුවෝ අනේ එහෙමද හොඳ වෙයි බෙහෙත් බොන්න දිගටම එහෙම කිව්වද? නෑ කිව්වේ නෑ. සාරිපුත්ත හාමුදුරුවෝ කිව්වා. ඇයි උනස් දැක්කා ජීවිතේ සන්ධ්‍යාව. අධික වේදනාව වැඩි වෙලා දැන් මේ ජීවිතේ අන්තිම කාලේ. සාරිපුත්ත හාමුදුරුවෝ එහෙනම් මෙහෙම හික්මෙන්න කිව්වා. ඇසෙන් දකින මම ඇස කෙරෙහි හිත පිහිටවන්නෙත් නෑ. ඇසට දකින රූපේ කෙරෙහි මම හිත පිහිටව ගන්න. මං ඊට අනුව ගියේ හිතක් පවත්වන්නෙත් නෑ කියලා මේ ආයතන හයම ගැන චක්කු විඥානය ගැන චක්කු සම්පස්සේ ගැන චක්කු සම්පස්සජා වේදනාව ගැනත් මේ කිසිවක් ගැන හිත පිහිටවන්නෙත් නෑ. ඒවාට අනුව ගිය හිතක් පවත්වන්නෙත් නෑ කියලා හික්මෙන්න කිව්වා. ඒ විදියට හික්මෙන්න කිව්වා. ඒ විදියට හික්මෙන්න කියලා කියනකොට මේ කතාව කිව්වට පස්සේ මෙයා අඬලා තියෙනවා. අඬනකොට ආනන්දහාරු නැගිට්ටා පුටුවෙන්. නැගිටලා ළඟට ගියා ඇඳ ළඟට. ගිහින් අහනවා ගෘහපතිය සිටුතුමනි මොකක් හරි හිත වේදනාවක් පසුතැවීමක් තියනවද කියලා ඇහුවා. අඬන්නේ ඇයි කියලා ඇහුවා. එතකොට කියනවා ස්වාමිනී මොකුත් නැහැ. හැබැයි මේ වගේ ධර්මයක් මම මීට කලින් අහලා නැහැ. බුදුරජාණන් වහන්සේ සබ්‍රක්‍මචාරීන් වහන්සේලා
බොහෝම කිට්ටුවෙන් ඇසුරු කළා. හැබැයි මේ වගේ ධර්මයක් මට කවුරුත් කියලා දුන්නේ නෑනේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඇසුරු කළාට උන්වහන්සේ දැන් මේ සෝතාපන්න ශ්‍රාවකයෙක්. එයාට සෝතාපන්න උනාට පස්සේ මොකද මේ ගිහියොන්ට සමහර ධර්මකාරණා බුදුරජාණන් වහන්සේ වුණත් ප්‍රමාණයට කියලා තියෙනවා. මොකද මේ ගිහි කසීසලු අඳින ගෘහස්ත ජීවිතයේ ගෙවන දරුමල්ලු නඩත්තු කරගෙන සෝවාන් වෙලා හිටියේ. නමුත් එයාට කියන්න ඕන ධර්මයේ ප්‍රමාණයට කිව්වා. අද මේ ඔක්කොම පටලවගෙන ඉන්න නිසා ගිහියෙකුට තේරෙන්නේ නැහැ මං කොයි ප්‍රමාණයෙන්ද ධර්මයේ දියුණු කරන්න ඕන කියලා. ඒ නිසා සමහර ගිහියෝ පැවිද්දෝ වගේ ධර්මයේ දියුණු කරන්න හදනවා. සමහර පැවිද්දොත් ගිහියෝ වගේ ඉඳ හදනවා. දෙපැත්තෙම අවුල් ටිකක් තියෙනවා. ඒතර මේ විදිහට මේ සංවරය කියන එක චරණ ධර්ම. ප්‍රාතිමෝක්ෂේ ඉන්ද්‍රිය සංවරය ආදී ඒවා චරණ ධර්ම. සබ්බත් සංවුතෝ බික්ඛු සබ්බ දුක්ඛ පමුඤ්ජතු කියලායි කියන්නේ. සියලු තැන යම් කෙනෙක් සංවර වුණා නම් ඒ සියලුම තැන සංවර වෙච්ච කෙනා තමයි ධර්මය අල්ලන්නේ. වෙන කෙනෙකුට ධර්මය අල්ලන්න බෑ. වෙන කෙනෙකුට ධර්මය අල්ලන්න බෑ. තුන්වෙනි චරණ ධර්මයේ තමයි ජාගරියානුයෝගය කියන්නේ. ජාගරියානුයෝගය කියන්නේ නිදි වැරීම. මේ ටික නින්දටම බර වුණොත් එහෙම මේ ඒක බුද්ධ ශ්‍රාවකයෙක් එක නෙමෙයි. ජාගරියානුයෝගී කියන්නේ චරණ ධර්මයක්. තුන්වෙනි චරණ ධර්මයේ. මේ චරණ ධර්ම නැත්තම් එයාගේ හිත විමුක්තියටපත් කරන්න බෑ පින්වත්නි. හැබැයි නිନ୍ଦ මිනිහෙකුට අවශ්‍යයි මේ එලි වෙනකන් නිදි මරාගෙන මේ නතර නොකර නිදි මරාගෙන ධර්මීය දියුණු කරන්න කියලා එහෙම නෙවෙයි. එහෙම බුදුරජාණන් වහන්සේ අදාරලත් නෑ ඇත්තටම. නමුත් නින්දටම බර වෙලා මේ නින්දෙන්ම වැඩි කාලයක් ගෙවන්න ගියොත් එහෙම එතන ධර්මයක් දියුණු කරන්න බෑ. මොකද අපි සෞඛ්‍ය ගැන හිතන්න ඕනේ. එතකොට නින්ද අවශ්‍යයි මිනිහෙකුට. එතකොට නින්ද හරියට නැති මිනිහෙකුට නිදි වරාගෙන භාවනා කරන්නත් බෑනේ. නිදි කිරා වැටෙන්න පුළුවන් නේ. ඒ නිසා මේ ජාගරියානුයෝගය කියන එක පින්වත්නි හරි වැදගත් දෙයක්. එතකොට ජාගරියානුයෝගය අපි ටික ටික පුහුණු කරන්න ඕන. නිදිමත එනවා නම් නිදිමත එන්න හේතු විමසන්න ඕන. දැන් සමහර විට බණක් භාවනාවක් කරද්දී පවා නිදිමත එන්න පුළුවන් නේ. ඒ එනකොට යා කල්පනා කරන්න ඕනේ ඇයි මගේ හිතට නිදිමත ආවේ? හේතු බලන්න ඕනේ. දැන් බෙහෙත් බොන කෙනෙක් නම් ඒ බෙහෙත් බොන වෙලාවේ බෙහෙත් ටික බිව්වහම ඒ බොන බෙහෙත් පෙති නිසා යම් කිසි පොඩි නිද්‍රා සහගත ගතියක් එන්න පුළුවන්. ඒ වගේ වෙලාවක යම් ටිකක් වෙලා ටිකක් කාන්සි වෙලා ඉන්නේ කොහොමද? ඒ වෙලාවේ භාවනා කරන්න යන්නත් එපා. ඉතින් භාවනා කරන්නේ කොහොමද? මේ සම්පූර්ණ නිදිමතක් නෙමෙයි නිකන් ගේ ටිකක් මලානික බවක් පණ නැති ගතියක් එහෙම එන්න පුළුවන්. එතකොට ඒ වගේ ජීවිතයක් ගත කරන ගමන් පින්වත්නි ධර්මයක් දියුණු කරන්න බෑ. ජාගරියානුයෝගය. නිදි වැරීම කියන එක ධර්මයට අවශ්‍ය දෙයක්. ඒක පුහුණු කරන්න ඕන දෙයක්. ප්‍රමාණවත් නිින්දක් අරගෙන සාමාන්‍යයෙන් මිනිස්සෙක් නිදාගෙන ටිකක් කල් වේලා ඇතුව නිදා ගන්නවා නම් 8 9 10 වෙනකොටවත් නිදා ගන්නවා නම් උදේ 4ට විතරවත් 5ට විතරවත් නැගිටලා ටිකක් ධර්මයක් දියුණු කරන්න කාලයක් හදාගන්න එක වැදගත්. ඊළඟ එක තමයි චරණ ධර්මයේ භෝජනේ මත්තඤ්ඤුතා. ප්‍රමාණයට ආහාර ගන්න එක. ඒක බොහොම සරලයි වගේ පෙනුනට මේ ධර්මයට හරි උදව්වක් මේවා පින්වත්. ධර්මයට නෙමේ එදිනෙදා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට පවා මේ භෝජනයේ මත්තඤ්ඤුතාව කියන්නේ කොච්චර වැදගත්ද? ආහාර ප්‍රමාණයට ගන්නවා කියන්නේ ඉලක්කයට ගන්නවා. දැන් මේ කෑම කන එකේ ඉලක්කයක් තියෙනවා මොනවාද? යැපෙන්නයි. මේ කය පවත්වන්නයි ආහාර ගන්න. වෙන මොකටවත් නෙමෙයි. මේ කබලින්කාර ආහාරයෙන් තමයි මේ කය නඩත්තු වෙන්නේ. මේ කය නඩත්තු කරන්නයි ආහාර ගන්නේ. සරස ගන්න නෙමෙයි. හැඩ කරගන්න නෙමෙයි. මත් වෙන්න නෙමෙයි. හිමස්ස කායස්ස තිටියා. කය යැපීම පිණිස යාපනාය විහිං සූපරතිය. බ්‍රහ්මචර්යානුග්‍රහය. පැවිද්දෙක් නම් කෑම ගන්නේ බඹසරට අනුග්‍රහ පිණිස. පැවිද්දෙක් කෑම ගන්නේ මොකටද? බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස. ඒතර බඹසර සීලයක් දියුණු කරගන්නයි මේ ආහාර
ගන්නේ. බ්‍රහ්මචර්යානුග්‍රහය. ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනං න උප්පාදෙස්සාමි. ලෝකේ වේදනා දෙකක් තියෙනවා කෑම සම්බන්ධ. මොනවද? ඉති පුරාණංච වේදනං. පැරණි වේදනා නැති කරගන්නයි. පරණ වේදනා තියෙන්න පුළුවන් බඩගින්න. ඒක නැති කරගන්නයි කන්නේ. ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නමංච වේදනං. ඊට පස්සේ අලුත් වේදනා ගන්නත් නෙමෙයි. දැන් සමහරට කාලා මේ ඉඳගෙන ඉන්නත් බැරුව හරහා වැටෙන්න හිතෙනවා නම් එයා අලුතෙන් ආය වේදනාවක් අරගෙන සීමාවකට කන්න ඕනේ. එතකොට ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනං න උප්පාදෙස්සාමි. මේ වේදනා දෙකම උපද්දවන්න නැතුව කන්න කියනවා. බලන්න කෑම ගැන මෙච්චර මැදහත් සිතින් දැකපු කෑම ඔස්සේ පරණ වේදනාව තියාගන්නත් එපා, අලුත් වේදනාවක් ගන්නත් එපා. මහණෙනි මැදින් කන්න. මේකට මැදින් කනවා කියලායි කියන්නේ. මැදින් කන්න කියපු එක මේක මහා පුදුමයි පින්වත්නි. මේ බුදු කෙනෙක්ගේ විස්මිත කියවීම හරි පුදුමයි. ඒක සෞඛ්‍ය සම්පන්න ජීවිතයටත් හරි උදව්වක්. භෝජනේ මත්තඤ්ඤුතා. එතකොට මේ සම්පූර්ණයෙන් පින්වත්නි සතියෙන් යුතු ආහාර ගන්නවා. ඒතර ඒක ඉලක්ක කරගෙනම භාවනා කරන්නත් පුළුවන් ඊට පස්සේ. මේ චරණ ධර්මම ඉලක්ක කරගෙන යම් කෙනෙකුට භාවනාවක් දියුණු කරන්න පුළුවන්. ඒකේ තියෙනවා ඔබ අහලා ඇති ආහාරේ පටික්කුල සංඥා කියලා එකක්. ආහාරයේ පිළිකුල මෙනෙහි කරනවා. ආහාරයේ ධාතු විදියට දකිනවා. බත් විදියට තියෙන දේවල් ධාතු විදියට දකිනවා. බත් ඇටේ තුල තියෙන පඨවි ධාතුවයි, ඒක පිම්බිලා තියෙන වායෝ ධාතුවෙන්, තෙත් වෙලා තියෙන ආපෝ ධාතුවෙන්, උණුසුම් වෙලා තියෙන සීතල වෙලා හරි අල්ලනකොට දැනෙන්නේ තේජෝ ධාතුව නිසා. තේජෝ ස්වභාවය නිසා. ධාතු විදියට දකිනවා. ඒතර මේ විදියට යම් ශ්‍රාවකෙක් දැක්කොත් ඒ දකින ශ්‍රාවකයාට ඒ දකින තැනදී ආහාරය මිලක්ක කරගෙන අවබෝධය කරාපත් වෙන්න පුළුවන්. ඒතර මේ විදියට අපිට පුළුවන් ප්‍රඥාව දියුණු කරනකොට නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීම දක්වාම මේ සමහර චරණ ධර්ම දියුණු කරන්න පුළුවන්. ඒකේ දක්ෂ ශ්‍රාවකයෙකුට තමයි ඒක කරගන්න පුළුවන් වෙන්නේ. වෙන කෙනෙකුට සාමාන්‍ය කෙනෙකුට ඒක කරන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. ඒතර මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. ඊළඟේ කාරණා තමයි හිරියොතප්. හිරි සහ ඔත්තප්ප කියන්නේ කාරණා දෙකක් චරණ ධර්මවල. ඒතර හිරි කියන්නේ සම්පූර්ණයෙන් පින්වත්නි ලැජ්ජාව සහ බිය කියන එක. අකුසලයේ ලැජ්ජා කරන ගතියක්, අකුසලය බැහැර කරන ගතියක්, පිළිකුල් කරන ගතියක්. ඒක චරණ ධර්මයක්. ඒතොර අකුසලයේ පිළිකුල් කරන්නේ නැතුව, අකුසලයට බිය වෙන්නේ නැතුව සංසාර බය හදාගන්න බෑ. මේවා ධර්මයේ තියෙන දේව ධර්ම විදියට. ඔය සංකිට්ඨ ධන කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ ලැජ්ජාව සහ බය කියන එක ධනයක් විදියට පෙන්වන්නේ. ආධ්‍යාත්මිකව ශක්තිමත් වෙච්ච මිනිසයාගේ ආර්ථිකය වගේ. එතකොට මේවා දේව ධර්ම විදියට ධර්මී පෙන්වන්නේ. මොකද මේවා ඉච්චරට ධර්මයක් දියුණු කරන ශ්‍රාවකයෙකුට හරි වැදගත් දේවල්. ඊළඟ කාරණේ චරණ ධර්මයේ තමයි මේ දැන් හිරි ඔත්තප්ප කියන්නේ දෙකක්. එහෙමනම් එකක් විදියට නෙමෙයි චරණ ධර්මවල පෙන්වන්නේ. මං වගේ කෙනෙක් මේ විදියට කරන එක හොඳයිද? මං වගේ කෙනෙක් මේ විදියට හිතන එක නුසුදුසුයි. සුදුසු නෑ. මං වගේ මිනිහෙකුට මේ විදියට හිතන එක ගැළපෙන්නේ නෑ කියලා එයා ඒක දකිනවා. ඊළඟ එක තමයි බහුශ්‍රූත භාවය. බහුශ්‍රූත භාවය. ඇසූ පිරූ තැන් ඇති බව. ඇසූ පිරූ තැන් ඇති බව කියනකොට මේක චරණ ධර්මයක් විදියට පෙන්නනකොට කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් මේ ගොඩාක් දේවල් දැනගත්තාම ඒක තමයි චරණ ධර්මී විද්‍යාව ගැන දැනගන්නවා, බටහිර ලෝකයේ ගැන දැනගන්නවා. ලෝකයේ තියෙන নানা ආකාර දැනුම් පරාසයන් තියෙනවනේ. දැන් විද්‍යාවෙම කීයක් පැති තියෙනවද දැනුම හදාගන්න? විද්‍යාවෙම එක පරාසයන් තියෙනවා.
එතකොට විද්‍යාව තුලම පැහැදිලි වෙන එක එක පරාසයන් ඔස්සේ දැනුම හදාගන්න එක බහුශ්‍රృతභාවය නෙමෙයි. නමුත් වර්තමානයේ බහුශ්‍රృతයි කියලා කතා කරන්නේ ওই ටිකට නෙමෙයිද? ওই ටිකට. මෙතන විවිධ විෂයන් නෙමෙයි. නිර්වාණයට උපකාර වන යම්තාක් දහම් කොට්ටාසයක් තියනවාද? ඒ බඳු දහම් කොට්ටාසයකින් බහුශ්‍රృత වෙනවා. විමුක්තියට උපකාර වන යම්තාක් ධර්ම කොට්ටාසයක් තියනවාද? ඒතාක් ධර්ම කොට්ටාසයක් පිළිබඳ බහුශ්‍රృత වෙනවා. විවිධ විෂයන් ගැන නෙමෙයි. එතකොට බහුශ්‍රృతභාවය අපි හදාගන්නේ පංචස්කන්ධය පිළිබඳවයි. පංචස්කන්ධය පිළිබඳ බහුශ්‍රృత වෙනවා. ඊට පස්සේ ධාතු කොටස් ගැන බහුශ්‍රృత වෙනවා. ආයතන ගැන බහුශ්‍රృత වෙනවා. පටිච්ච සමුප්පාදය ගැන බහුශ්‍රృත වෙනවා. මොකද මේවා තමයි අපිට උදව් වෙන්නේ අවබෝධය කරා. එහෙම නැතුව විද්‍යාව, තාක්ෂණික විවිධාකාර මෙවලම් පරිහරණය මේ ඔක්කොම එදිනෙදා ජීවිතයට වැදගත් වුණාට අපි මෙතන කියන්නේ බහුශ්‍රృతභාවය කියලා නිවන පිණිස උදව් වෙන දහම් කොටස්. එහෙම නැතුව මේ කවිබණ කතාන්දර වගේ දේවල් ගැනත් නෙමෙයි මෙතන බහුශ්‍රృත කියන්නේ. විවිධ විෂයන් නෙමෙයි. නිර්වාණයට උපකාර වන ධර්ම ගැන බහුශ්‍රృත වෙනවා. දැන් පංචස්කන්ධය ගත්තොත් ඒවා ගැන බහුශ්‍රృත වෙන්නේ වගේ ඇතිවීම දැන ගන්නවා. නැතිවීම දැන ගන්නවා. දැන් රූපේ ගත්තොත් රූපේ හට ගැනීම ගැන දැන ගන්නවා. මොකද්ද රූපේ හට ගැනීම? රූපේ හට ගැනීම කියන්නේ මෙයයි. රූපේ හටගන්න හේතුව දැන ගන්නවා. රූපේට හේතුව මොකද්ද? ආහාරය, කර්මය, ඍතුව මේ විදිහට කාරණා බලපානවා. රූප නිරෝධයක් දැන ගන්නවා. ආහාරයේ නිරුද්ධ වෙනකොට, කර්මයේ නිරුද්ධ වෙනකොට, මේවා නිරුද්ධ වෙලා යනකොට රූපය නිරුද්ධ වෙලා යනවා. පවත්වන්න බෑ රූපේ. කෑම ගන්න එක නතර කරලා බලන්නකෝ මේ රූපේ කඩා වැටෙන්නේ නිකන් කේල් කඳක් කඩා වැටුණා වගේ. ඊට පස්සේ රූපේ නිරුද්ධ කිරීම ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දැන ගන්නවා. රූපේ ආස්වාදයක් දැන ගන්නවා. මේ රූපේ සුඛ ආස්වාදයක් ගෙනෙනවා. ඒක ඇත්ත. බුදුරජාණන් වහන්සේත් ඒක අපිට දේශනා කළා. රූපේ නිස්සරණයක්, රූපේ ආදීනවයක් දැන ගන්නවා. මේ රූපේ අනිත්‍ය වෙනවා, විපරිණාමයටපත් වෙනවා, දුකටපත් වෙනවා, වෙනස් වෙනවා, නිරන්තරයෙන් වෙනස් වෙනවා, පවතින මොහොතක් ගන්න වෙනවා. මේ රූපේ සම්බන්ධ දැනුම නුවණ හදා ගන්නවා. මේක තමයි බහුශ්‍රృతභාවය. ඊට පස්සේ රූප නිස්සරණයක් දැන ගන්නවා. රූපේ කෙරෙහි චන්දරාගේ දුරු වුණොත්, රූපේ කෙරෙහි චන්දරාගේ දුරු වුණොත් ඒක තමයි නිස්සරණය. රූපේ වෙන එකක්, චන්දරාගේ වෙන එකක් කියලා රූපේ කෙරෙහි අලවල තියෙන චන්දරාගේ පැත්තකට විසි කරලා දැම්මොත් රූපස්ස නිස්සරණම් පජානාති. රූපේ නිස්සරණීට ඔය විදියට මේවා ගැන බහුශ්‍රృతභාවයක්, පටිච්ච සමුප්පාදය ගැන, ත්‍රිලක්ෂණය ගැන, විදර්ශනාව ගැන, විදර්ශනා කරන ක්‍රම ගැන, ඔය සප්තානුපස්සනා ගැන, ඊට පස්සේ 18 ආකාරයක විදර්ශනාවක් ගැන අපි දේශනා කරලා තියෙනවා. ආකාර 16කින් විදර්ශනාව වඩන විදිය, නව මහා විදර්ශනාව. මේවා ගැන බහුශ්‍රృත වෙනවා. නැත්තම් කොහොමද මේවා උහුරු කරන්නේ? නැත්තම් මේවා පුහුණු කරන්න බෑ. මේවා පුහුණු කරගන්නවා නම් මේ පිළිබඳ බහුශ්‍රృతභාවයක් හදාගන්න ඕනයි. එන්නේ බහුශ්‍රృతභාවය අසූපිරු තැන් තියා ගන්නවා. නිවනට අදාළ විමුක්ති පරිපාචනීය ධර්මයන් මුල් කරගත්ත අවබෝධයක්, දැනුමක්, බහුශ්‍රృతකමක් හදා ගන්නවා. ඒක තමයි 7 වෙනි කාරණේ. 8 වෙනි කාරණේ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව. මේක නම් ගොඩාක් දෙනෙකුට තියෙනවා. හැබැයි අඩුයි. අඩුපාඩු තියෙනවා. ශ්‍රද්ධාව නැතුවා නෙමෙයි. නමුත් ඒ ශ්‍රද්ධාවේ හරියට අඩුපාඩුකම් තියෙනවා. එතන මේ ශ්‍රද්ධාවේ පවතින අඩුපාඩුකම් ගැන අපි හොඳට තේරුම් ගන්න ඕන. එතන මේ ශ්‍රද්ධාව කියන්නේ කුමක්ද කියලා අපි තේරුම් ගන්න ඕන. අපේ ශ්‍රද්ධාව කොහොමද හදා ගන්න ඕන කියලා තේරුම් ගන්න ඕන.
දැන් මේ පවතින ශ්‍රද්ධාව කිසිසේත්ම විමුක්තියට උදව් මේ ගැඹුරු උදව්වක් නැහැනේ. කිසිසේත්ම උදව්වක් නැහැ කියලා කිව්වොත් වැරදි. මොකද මේ ශ්‍රද්ධාව නිසානේ මේ බණ පදයක් හරි අහන්න හිතෙන්නේ. නමුත් ඒක අවබෝධයක් දක්වා දියුණු කරගනිද්දී ඒක ප්‍රමාණවත් නැහැනේ. ශ්‍රද්ධාව බීජයක් විදියටනේ නිර්වාණේ නම් වූ අස්වැන්නේ බීජයේ විදියටනේ පින්වත්නි බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. ශ්‍රද්ධාවට ඇප වෙන්න බෑ කාටවත්. ඇයි ශ්‍රද්ධාවට ඇප වෙන්න බැරි? ශ්‍රද්ධාවේ වගකීම් කරුවාද හිමිකරුවාද තමාමයි. තමන්මයි. ඇප වෙන්න බෑ. එතකොට ඇප වෙන්න බැරි. ඔකට බොහොම ලස්සන සිද්ධියක් තියෙනවා එක තැනක. සුප්පවාසා සූත්‍රය බලන්න. ඒකේ සුප්පවාසාවගේ දානේ බුදුරජාණන් වහන්සේ බාරගත්තා. ඊට පස්සේ පහුවෙනිදාට මුගලන් හාමුදුරුවන්ගේ හිතවත් මිනිස්සෙක්ගේ ගෙදරක දානේ තිබ්බේ. මුගලන් හාමුදුරුවන්ගේ හිතවත් දායක මහත්තයෙක්ගේ ගෙදරක දානේ තිබ්බේ. ඉතින් මුගලන් හාමුදුරුවන්ට කිව්වා මොග්ගල්ලාන ඔන්න ඔය දානේ බාරගත්ත මිනිස්සයාට කියන්න දවස් 7කින් දානේ කල් දාගන්න කියලා. දැන් බුදුරජාණන් වහන්සේනේ වදාරන්නේ. ඉතින් මේක නොකරත් බෑනේ. මුගලන් හාමුදුරුවෝ දායකයාගේ ගෙදරට ගියා. දායකයාගේ ගෙදරට ගිහින් කිව්වා උපාසක හෙට සුප්පවාසාවගේ දානේ බුදුරජාණන් වහන්සේ බාරගෙන ඔයාට පුළුවන් ද අදින් දවස් 7කින් පස්සේ දානේ දෙන්න හදාගන්න. එතකොට මේ මිනිස්සයා කිව්වා මේ හොඳයි මට පුළුවන් හැබැයි ඔබ වහන්සේ කරුණු 3කින් මට පොරොන්දු වෙන්න ඕන. අප වෙන්න ඕන. මොනවද කියලා ඇහුවා. පළවෙනි එක. ඔබ වහන්සේ මට අප වෙන්න කිව්වා මේ ගෙනාපු දාන කලමනා මොකුත් විනාශ වෙන්නේ නැහැ කියලා අප වෙන්න කිව්වා. උන්වහන්සේ බැලුවා ඉතින් මේවා තව දවස් 7ක් යනකම් නරක නොවි තියාගන්න පුළුවන්. අප වෙන්නම් කිව්වා. දෙවනියට කිව්වා ඔබ වහන්සේ අප වෙන්න මගේ ජීවිතය අදින් දවස් 7කින් විනාශ වෙන්නේ නැහැ. මම මැරෙන්නේ නැහැ කියලා අප වෙන්න කිව්වා. උන්වහන්සේ බැලුවා මේ මිනිස්සගේ ආයුෂත් තව තියෙනවා දවස් 7ක් ඉන්න පුළුවන්. ඒ වගේම ඔබ වහන්සේ අප වෙන්න කිව්වා මගේ ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නැහැ කියලා. එතකොට ඔන්න මුගලන් හඳුරු කට ඇරියා. ඇරලා කිව්වා කතා කරලා කිව්වා ඔබගේ දානීයට ගෙන ආපු දේවල් වෙනස් වෙන්නේ නැහැ කියලාත් මං අප වෙන්නම්. ඒ වගේම ඔබ ඔය ගෙන ආපු කලමනා ආදියත් ඔය විදියටම තියෙයි කියලා මං අප වෙන්නම්. ඔබ මැරෙන්නෙත් නැහැ කියලා අප වෙන්නම්. හැබැයි ඔබේ ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නැහැ කියලා මට අප වෙන්න බෑ. ඒක ඔබ බලා ගන්න කිව්වා. ඒක ඔබ විසින් බලා ගන්න කිව්වා. ඒතකොට මේක බොහොම වැදගත් අවස්ථාවක් නේ ශ්‍රද්ධාව කියන එක. ඒකට අප වෙන්න බෑ කාටවත්. Tamanගේ ශ්‍රද්ධාව පරිස්සම් කරගන්න එක Taman බලා ගන්න ඕන. සමහර අය කියනවා මේ වෙනේව දැක්කම අපිට එපා වෙලා තියෙන. ඉතින් ඒක වෙනේවා ලෝකෙට බාර දීලා Tamanගේ ශ්‍රද්ධාව වෙනස් කරගන්න එපා. ඇයි? ඒකේ අවදානම Tamanටයි පවතින්නේ. ඒකේ අවදානම පවතින්නේ කාටද? Tamanටයි පවතින්නේ. වෙන කාටවත් නෙමෙයි. ඒ නිසා මේ ශ්‍රද්ධාව ගැනම මේ විශාල කාරණා ගොඩක් කියන්න තියෙනවා. නමුත් අපිට කාලය යන නිසා මම ඒක කියන්න යන්නේ නැහැ. ඊළඟට වීරිය. වීරිය කියන්නේ පින්වත්නි චරණ ධර්මයක්. මේ නිවන කරා යන පාර මේ එක විදියකින්. වීරිය කියන්නේ අකුසලයට එන්න නොදී දෘඪ වීරියක් හදා ගන්න ඕන නොසෙල් වෙන වීරියක්. මාර පාක්ෂික බලවේග පවා මැඩ පවත්වන්න පුළුවන් වීරියක්. එවැනි බලවත් අවස්ථා පවා මගහැරලා ඉස්සරහට යන්න පුළුවන් වීරියක් හදා ගන්න ඕන. ඒ නිසා වීරිය කියන එක අපිට හරි වැදගත් දෙයක්. මොකද අපේ හිත අකුසලයේ පැත්තටයි බර. අධර්මයේ පැත්තටයි බර. අධර්මයේ පැත්තට අකුසලයේ පැත්තට බර වෙච්ච හිත ධර්මයේ පැත්තට කුසලයේ පැත්තට බර කර ගන්නවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. අමාරු වැඩක්. ඒතර මාරපාක්ෂික බලපෑම් මැඩ පවත්වාගෙන
ඉස්සරහට යනවා නම්, ඒ කියන්නේ කුසලයේම මතු කර ගන්නවා නම්, ඒකට වීරියක් තියෙන්න ඕන පින්වත්නි. නැත්තම් මේ ඇසුරු කරන සමාජයේම කඩා වැටෙනවා. මම දැකලා තියෙනවා. එක දිගට ධර්මයේ දියුණු කරපු මිනිස්සු Tamanගේ gedara බිරිඳ නිසා කඩා වැටෙනවා. මම දැකලා තියෙනවා හොද්දට ධර්මයේ දියුණු කරගෙන හිටපු කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. සමහර කොල්ලෝ ධර්මයෙන් අයින් කරලා තියෙන්නේ Taman ආදරය කරන ගැහණු ලරුවා. ඒ ගැහණු ළමයා විසින් ඒ කියන්නේ Tamanගේ පෙම්වතිය තමයි ඔය වගේ ධර්මයක් ඕනේ මේ කාලේ විඳින්න ඕන කියලා අර තරුණයාව අමාරුයි වට්ටලා තියෙනවා. එතකොට ඊට පස්සේ වෙන්නේ ධර්මයක් නැහැ. අන්තිමට මර කාන්තාව හරහා ඔයපු ආස්වාදයක් නැහැ. ඇයි ඒ ආස්වාදේ ඉතින් පොඩ්ඩයිනේ ටිකයිනේ තියෙන්නේ. ස්පර්ශයෙන් ළඟින් ඉන්නකොට කටහඬ අහලා එම් පොඩි ආස්වාදයක් තියෙනවා. ඊ අන්තිමට මේකත් නැහැ, ධර්මයක් නැහැ. මට මතකයි සමහර සිද්ධි තියෙනවා. සමහර තරුණ ගෑනු ළමයි හොත්තට ධර්මයේ හිටියා. ආදරය කරපු කෙනා තමයි ඒ තරුණිය ධර්මයෙන් අයින් කරලා තියෙන්නේ. එයා ධර්මයෙන් අයින් කරලා තියෙන්නේ තමන් ආදරය කරපු කෙනා. අන්තිමටම ආදරයක් නැහැ, ධර්මයක් නැහැ. ජීවිතේ නන්නත්තර වෙලා මිනිස්සු නෙද්දල් වාගෙන ලෝකේ දිහා බලාගෙන ඉනවා. මම දැකලා තිනවා හරි පව් කියලා හිතෙනවා මේ මිනිස්සු දැක්කාම. හරි අනුකම්පාවක් ඇති වෙනවා. ඒ නිසා වීරිය නැත්තම් පින්වත්නි මේ ධර්මයේ දියුණු කරන්න බෑ. අමාරුයි කිය හරි කමන්නේ. මේක කරගන්න. කොහොම හරි කමන්නේ. අමාරුයි තමයි. අමාරුයි කියලා පැත්තකට වෙලා ඉන්න එපා. කන්දක් නගිනවා නම් කන්ද උඩට ගොඩ වුණාම නම් විකල්පයේ පිලිසරණ තියෙන්නේ. හිතන්න ගම් වතුරක් එනවා කියලා. එකම බේරෙන්න පුළුවන් කන්දක් තියෙනවා. ඒ කන්ද තමයි රැකවරණේ. දැන් තව පැයකින් හමාරකින් ගම් වතුර එනවා කියලා ඔන්න නියෝගයකුත් ඇවිල්ලා තියෙනවා. කන්දට නගින එක අමාරුයි. එයා ඉන්නවා කමන්නේ අමාරුයිනේ. ඉතින් මේක නැගලා බෑනේ අමාරුයිනේ කියලා ඉන්නවා. වෙනසෙන්නේ නැද්ද? වෙනසිනවා. අමාරුයි කිය හරි මේකට ගොඩ වුණොත් රැකවරණයක් නැද්ද? තියෙනවා. ඒතර ඒක කාට හරි හදලා දෙන්න පුළුවන්ද? බෑ. කියන්න පුළුවන්. ගම් වතුරක් එනවා කැමති නම් ගොඩ වයන් ඕක උඩට කියලා කියන්න පුළුවන්. නැත්තම් ඉතින් ඒක ඊට පස්සේ ආයෙත් කරගන්න ඕන. උස්සලා ගිහින් තියන්න බෑනේ. මේ පුංචි ළමෙක් නම් ඒක මොකක් හරි කරන්න පුළුවන්. උස්සලා ගිහින් තියන්න බෑනේ. ඒක කරගන්න ඕන. එතකොට මේ වීරිය කියන එක බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ චරණ ධර්මයක්. ඊළඟට තමයි මේ සතිය. බොහොම වැදගත් එකක්. එක හෙලාම නිවනට උපකාර කරන එකක්. පුදුම තරම් උපකාර කරන චරණ ධර්මයක්. සෑම කායික වාචසික ක්‍රියාවක් තුළම ඉරියව්වක් තුළම සිහිය පවත්වන්න ඕන සම්මා සතිය. මොකද සම්මා සතිය තමයි කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා ආදී ධර්මයන්ට හිත වෙනසෙන්න නොදී තමන්ගේ හිත පරිස්සම් කරන්නේ. තමන්ගේ හිත පරිස්සම් කරන්නේ. සතිය. ඒතර මේ සතිය හැම කායික වාචසික මානසික ක්‍රියාවක් තුලම තියාගන්න ඕන. තිබ්බ ගමන් එළඹ සිට සිහිය හදාගෙන යාට පුළුවන් ධර්මයේ පැත්තෙන්ම ඉස්සරහට දියුණු කරගෙන යන්න. ඊළඟ චරණ ධර්මයේ තමයි සමාධිය. මෙතන මම සමාධිය කියලා කියන්නේ මෙතන චරණ ධර්ම හතරක් තියෙනවා. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානය. මේ ධ්‍යාන හතරම තියෙනවා. ඒතකොට මෙතන හතරක් තියෙනවා. මම සමාධිය කියලා එකට කතා කරනවා. එතකොට පින්වත්නි සම්පූර්ණයෙන්ම එහෙමනම් මෙතන සමාධිය කියන එක භාවනාව අවශ්‍යයි. ඒතර සමතේ පැත්තෙන් ධ්‍යාන දියුණු කරගන්න ශ්‍රාවකයෙකුට පළවෙනි ධ්‍යානයටවත් කිට්ටු වුණොත් ඒ පළවෙනි ධ්‍යානය තුල වාසය කරන කෙනෙකුට තමයි පළවෙනි ධ්‍යානය තුල ජීවත් වෙන කෙනෙකුට තමයි විදර්ශනා කරන්න පුළුවන්. පළවෙනි ධ්‍යානෙ නැත්තම් පළවෙනි ධ්‍යානෙට කිට්ටු වෙච්ච තත්වයක්වත් තියෙන්න ඕනේ. ඒකට කියන්නේ උපචාර සමාධිය කියලා. එවැනි මට්ටමක්වත් තියෙන්න ඕනේ. ඒ නිසා සමාධිය අවශ්‍යයි. සමාධිය ඇති කරගත්ත මිනිහා විසින් තමයි යථාර්ථය අවබෝධ කරන්නේ. එහෙමයි භාගතුන් වහන්සේ වදාළේ. එතකොට මේ විපස්සනාව පිණිස සෝවාන් වෙන්න ධ්‍යානෙ උපදවා ගැනීම අවශ්‍යයි. එතකොට විපස්සනාවට ධ්‍යානෙ උපකාරය හරීම වැදගත් වෙනවා පින්වත්නි.
යුගනන්ද වශයෙන් මේ දෙකම සමත විපස්සනා දෙකම වැඩෙන්න ඕන. එතකොට සමාධිය නැතුව යථාර්ථය දකින්න බෑ. දුක්ඛ සත්‍ය පිළිසිඳ දකිනවා නම්, සමුදය සත්‍ය පිළිසිඳ දකිනවා නම්, නිරෝධ සත්‍ය පිළිසිඳ දකිනවා නම්, මාර්ග සත්‍ය පිළිසිඳ දකිනවා නම්, ඒ පිළිසිඳ දකින පුද්ගලයාට ඒකාන්ත වශයෙන් පින්වත්නි සමාධියක් තියෙන්න ඕන. ඒ සමාධිය තුලින් තමයි යථාර්ථය දැනගන්න තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රඥාව. එතකොට මේ ප්‍රඥාව කියන්නේ අරහත්ත්වයේදී මේක මේ විනිවිද යන ප්‍රඥාවක්. මේකෙන් තමයි සියලු විදර්ශනා ඥාන සම්පූර්ණ වෙන්නේ. ඉතින් ධම්මවිජය ආදී බොජ්ජංග ධර්මයන් මුල් කාරණා ඔක්කොම වැඩිලා සුතමේ, චින්තාමේ, භාවනාමේ වශයෙන් ප්‍රඥාවෙන් දකිනකොට සම්පූර්ණයෙන්ම මේ ලෝකයේ සියල්ල අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, නිබ්බිදානුපස්සනා වශයෙන්, විරාගානුපස්සනා වශයෙන්, නිරෝධානුපස්සනා වශයෙන්, පටිනිස්සග්ගානුපස්සනා වශයෙන් ප්‍රඥාවෙන්ම තමයි මේ ලෝකය කලඹ බලන්න තියෙන්නේ. එතකොට යා තුල පුදුම නිවීමක් හට ගන්නවා. ඒ නිවීම තුලම යාගේ හිත සංස්කාරයන්ගෙන් නිදහස් වෙලා, කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේ චරණ ධර්ම ටික හරි බුද්ධ ශ්‍රාවකෙක් දියුණු කරන්න ඕන. දියුණු කරගත්ත කෙනා ඒකාන්ත වශයෙන් ධර්මී කරා පැමිණෙනවාමයි. ඒක ස්ථිර දෙයක්. මිනිසුන්ට උවමනාව සහ කැපවීම නැති අරුබුදේ මිසක් වෙන මොකක්වත් අද නැහැ. හැම දිනාටම ධර්මාවබෝධයේ පිණිස, ජීවිතාවබෝධයේ පිණිස මේ කුසල්